නමෝ බුද්ධාය. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සැදැහැවත් පින්වතුනේ, ජීවිතයට එකතු කරගත යුතු ඊ타ම අර්ථවත් සිතුවිලි 4ක්. නිතර නිතර සිහි කළ යුතුම සිතුවිලි 4ක් අපට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආන්නේ සිතුවිලි 4 ගැන තමයි අද අපි මේ අහන්න සූදානම් වෙන්නේ. පින්වතුනි, ජීවිතේ හිතනවා කියන එක අපි හැමෝම කරන එකයි. දවසක් ගත වෙනකොට කොච්චර හිතවිලි ප්‍රමාණයක් හිතුවාද කියලා අපි දන්නේවත් නැහැ. එච්චර හිතනවා අපි. අපි හිතමු ඔය හිතපු හිතවිලි අපි කොටස් දෙකකට බෙදුවා කියලා. අර්ථවත් හිතවිලි සහ තේරුමක් නැති හිතවිලි කියලා. වැඩිපුර කොච්චර මොනවද තියෙන්නේ? වැඩිපුරම තියෙවි තේරුමක් නැති හිතවිලි. අර්ථවත් හිතවිලි, තේරුමක් සහිත හිතවිලි අපි කොච්චරනම් අඩුවෙන්ද හිතන්නේ? බුදු කෙනෙකුගේ ශාසනය මුණ ගැහිච්ච වෙලාවේ පින්වතුනි, තේරුමක් සහිත හිතවිලි නිතර හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. මීට පෙර පින් සිතුවිල්ල වැඩසටහනකදී අපි ඔබට නිතර හිතීමට කාරණා 5ක් කියලා දුන්නා. අද කියා දෙන්නේ නිතර හිතීමට කාරණා 4ක්. අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ උතුම් කාරණාවන් දේශනා කළේ, මේ අර්ථවත් කාරණාවන් දේශනා කළේ අපේ ජීවිතයේ යහපත කැමැතිවමයි. අපිට වාසනාව ලැබුණා මේ බුදුරජාණන් වහන්සේගේ උතුම් අනුශාසනා ශ්‍රවණය කරන්න අපේ කල්යාණ මිත්‍රයෝ නිසා. අපි කාටත් තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදුසසුන සමීප කළ, බුදුරජාණන් වහන්සේගේ ශාසනය ගැන අපේ හිත් පහන් කළ අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. අද මේ උතුම් දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ නොම්බර 121 පණන්වෙල මීඇල්ල යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා විශ්‍රාමලත් ගුරු පින්වත් W රණසිංහ මෑණියන් සහ ඒ පවුලේ දූ දරුවන් ඇතුළු ඥාති සියලු දෙනා ඒක රාශි වෙලා ප්‍රධාන අරමුණ 2022 මැයි මාසේ 14 වන දින මිය පරලෝ යන්ට යෙදුණු අගෝස්තු මාසේ 14 වන දිනට මිය පරලෝ ගොස් මාස 3ක් සම්පූර්ණ වන විශ්‍රාමලත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පින්වත් මහේන්ද්‍ර විමලසිරි සෙනරත් යාපා ආදරණීය ස්වාමි පුරුෂයාට, ආදරණීය පියාණන්ට පරලෝ සැපේ පිණිස පින්පෙත් අනුමෝදනා කිරීම තමයි ධර්ම දානයේ ප්‍රධානතම අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. පින්වතුනි, අද දවසේ පටන් පින්වතුන් ඇති කරගන්න මේ පින් හිතුවිල්ල ඒ තමයි මම මගේ ජීවිතේ නිතර නිතර හිතන හිතුවිලි අතරට මෙන්න මේ හිතුවිලි 4ත් අද කියා දෙන හිතුවිලි 4ත් එකතු කර ගන්නවා කියලා. ඒ තමයි අද පටන් ඇති කරගත යුතු පින් සිතුවිල්ල. කාරණා 4ක් මං ජීවිතේ නිතර නිතර සිහි කරනවා. මොනවද මේ කාරණා 4? බුදුරජාණන් වහන්සේ වදාලා පළවෙනි එක, උපනීයති ලෝකෝ අද්ධෝ. මේ ජීවිතය කියලා කියන්නේ ජරා මරණ කරා ඇදීගෙන යන එකක්, ස්ථිර කිසිවක්ම ඇත්තේ නැහැ. අන්න ඒක තමයි පළවෙනි හිතුවිල්ල. පුළුවන් නම් පාලියෙන්ම මතක තියාගන්න. උපනීයති ලෝකෝ අද්ධෝ. මේ ජීවිතේ ජරා මරණ කරා ඇදීගෙන යන්නේ. ජීවත් වෙන අපි හැමදෙනා ජරා මරණ කරා ඇදීගෙන යනවා. නොනැවති ඇදීගෙන යනවා. අද්ධෝ, ස්ථිර කිසිම දෙයක් නැහැ. මේ ඇහැට පේන කිසි දෙයක් ස්ථිර නැහැ. මේ කන් වලට ඇහෙන කිසි දෙයක් ස්ථිර නැහැ. නාසයට දැනෙන කිසි ගඳක් සුවඳක් ස්ථිර නැහැ. දිවට දැනෙන කිසි රසයක් ස්ථිර නැහැ. කයට දැනෙන කිසිම පහසක් ස්ථිර නැහැ. මේ හිතට එන කිසිම හිතවිල්ලක් පින්වතුනි ස්ථිර නැහැනේ. ඔක්කොම ටික වෙනස් වෙවි යනවා. අපි ජරා මරණ කරා ඇදීගෙන යනවා. ජරා මරණ කරා ඇදීගෙන යන ජීවිතේ බලන්න, අවුරුද්දෙන් අවුරුද්ද අලුත් අවුරුදු ලබනවා.
අලුත් අවුරුද්දට අපි සතුටු වෙනවා. අපිට අලුතෙන් උපන්දින එනවා. ඒ අලුතෙන් උපන්දින එනකොට අපි ඒවා සමරනවා. විවාහ සංවත්සර එනවා. අපි සමරනවා. නොයෙක් දේ. නොයෙක් දේ වලින් අපේ ජීවිතේ පිරෙද්දී අපට නොදැනීම අපි ජරා මරණ කරා යනවා. ජීවිතේට ජරා මරණ කියලා ප්‍රශ්නයක් තියෙනවා කියන එක කෙනෙකුට තේරෙන්නේ ගොඩාක් වෙලාවට හොඳට නිතර නිතර මේ කල්පනා කරමින් ඉන්න කෙනෙකුට නම් ඒක හැමතිස්සෙම වැටහීමක් තියෙනවා. එහෙම නැති කෙනාට ජීවිතේකට ජරා මරණ කියලා එකක් තියෙනවා කියලා තේරෙන්නේ තමන්ගේ සමීපතම ඥාතියෙක් මෙලොව හැර ගියාට පස්සේ. මගෙත් එක්ක එකට ජීවත් වෙච්චි මගෙත් එක්ක එකට සැප දුක බෙදාගත්ත කෙනා අයියෝ මට අහිමි වුණා කියන එක දැනෙන්න ගන්නකොට එයාට මතක් වෙනවා ජීවිතේට ජරා මරණ කියලා ප්‍රශ්නයක් තියෙනවා. අපි කාටවත් ඒ ප්‍රශ්නේ නැද්ද? හැම දිනාටම තියෙනවා. බලන්න නොඑක් දේවල් වලින් සතුටු වෙවි ඉන්න අය මරණයටපත් වුණාට පස්සේ ඒ සතුටු වෙවි හිටපු දේවල් මෙහෙ දාලා එයා යන්නේ නැද්ද? යනවා. ධනයෙන් නම් සතුටුනේ ධනෙ දාලා යනවා. දේපලකින් නම් සතුටුනේ දේපල දාලා යනවා. වෙනයම් හෝ වත් පොහසත්කමකින් නම් සතුටුනේ ඒව දාලා යනවා. තමන්ගේ අඹදරුවන්ගෙන් නම් සතුටුනේ ඒ ඈයන්ව දාලා යනවා. කිසිවක් නැහැ. ස්ථීර කිසිවක් ඇත්තේ නැහැ. ඕන්න ඕක හොඳට තමන්ගේ හිත ඇතුලේ තැම්පත් කරගෙන නිතර නිතර හිතන්න ඕන. උපනීයති ලෝකෝ අද්දුහෝ. ජීවිතේ ජරා මරණ කරා ඇදෙන්නේමය. ස්ථීර කිසිවක්ම නැත. දෙවෙනි හිතවිල්ල බුදුරජාන් වහන්සේ වදාලා දෙවෙනි කාරණාව අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ. මේ ලෝකය රැකවරණයක් රහිත තැනකි. අත්තාන රැකවරණයක් නැහැ. අනබිස්සරෝ තමන්ට අධිපතිකම් කියන්න පුළුවන් කිසිවක්ම නැත්තේ. තමන්ගේ වසඟේ පවත්වන්න පුළුවන් තමන්ට අධිපතිකම් කියන්න පුළුවන් කිසිවක්ම නැත්තේ. ඒ තමයි දෙවෙනි කාරණේ. මේ ජීවිතේ ගත කරනකොට අපි හිතනවා හැමතිස්සෙම රැකවරණයක් මෙතන තියෙයි මෙතන තියෙයි මෙතන තියෙයි කියලා. ඒක අපි හිතන එක. අපි හිතින් හිතනවා මම හොඳට පිළිවෙලක් වුණොත් හොඳ රස්සාවක් කරගෙන හොඳ විවාහයක් කරගෙන මට රැකවරණයක් තියෙයි. අපි එහෙම හිතුවට රස්සාවක් ගත්තට රැකවරණයක් ලැබෙන්නේ නැහැ. හොඳ තැනකින් විවාහයක් කරගත්තට රැකවරණයක් ලැබෙන්නේ නැහැ. අපි හොඳට ලොකුවට ගෙයක් දොරක් හදාගත්ත පමණින් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. අපිට මාසිකව හොඳ වැටුපක් ලැබුණ පමණින් රැකවරණයක් ලැබෙන්නේ නැහැ. රැකවරණය කියන එක අපි හොයන තැන නැහැ. රැකවරණයක් කියලා යමක් ගැන හිතාගෙන ඉන්නවද? ඒක රැකවරණයක් නැති තැනක්මයි. අත්තානෝ. අත්තානයි. රැකවරණයක් නැහැ. බුදුරජාන් වහන්සේ වදාලා ඇතැම්මු හිතනවා පුත්තා මත්ති ධනම් මත්ති. මට පුතුන් සිටින්නේය. මට ධනෙ තියෙන්නේය. මට ඉතින් මේවා තියෙද්දි ආයේ මට වෙන මොනවද? එහෙම හිතනවා. ඇතැම් වයසක අය කියන්නේ සමහරවිට අපි ඉතින් හොඳට හම්බ කළා. අපේ දරුවොත් හොඳට හම්බ කරනවා. අපේ දරුවොත් මේ තැන්වල ඉන්නේ. ඉතින් අපිට දැන් ඔක්කොම හරි කියනවා. ඇත්තටම ඔක්කොම හරිද? නෑ. රැකවරණයක් රහිතවම රැකවරණයක් තියනවා කියලා බොරුවට කියන වචන ඒවා. ඇත්ත ඒක නෙමෙයි. අපි බාහිර ලෝකේ රැකවරණයක් හොයාගෙන හිටියොත් පින්වතුනි රැකවරණයක් නැති අසරණෙක් විදිහටම අපිට මැරෙන්න සිද්ධ වෙනවා. සාමාන්‍ය මේ යන සමාජ රටාව තුළ මේ කාමයන් තුළ අපි රැකවරණයක් හෙව්වට කවදාවත් කාමයේ තුළ රැකවරණයක් නැත. කාමයක් තුළ රැකවරණය නැති නිසාමයි බුදුරජාන් වහන්සේ අපට දේශනා කළේ අත්ත දීපා භික්කවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. මහණෙනි තමන්වම පිහිට සරණ දූපත බවට පත් කරගන්නට වෙන පිළිවෙලක් නැහැ. කොහොමද තමන්ව පිහිටක් කරගන්නේ? තමන්ව දූපතක් කරගන්නේ? තමන්ව සරණක් කරගන්නේ? ධම්ම දීපා විහෙරත ධර්මයේ දූපත කරගන්න. ධම්ම සරණ ධර්මයේ සරණ කරගන්නට
අනඤ්‍ය සරණ මහණෙනි ඔබට වෙන සරණක් නැත. ධර්මයෙන් තමයි අපිට යම් පිහිටක් රැකවරණය සලසාගත හැක්කේ. කාමයෙන් නම් පිහිටක් රැකවරණයක් නැත. මේ අපි එකතු කරගන්න කාම වස්තුන් කිසිවක් තමන්ගේ වසඟේ පවත්වන්න බැරි ඒවා. අපි ගෙයක් දොරක් හදාගත්තට පස්සේ අපි ඒ ගේ දොරට කියනවා මේ මගේ ගේ කියලානේ. අපි වාහනයක් ගත්තොත් එහෙම මහන්සි වෙලා සල්ලි හම්බ කරලා අපි කියනවා මේ මගේ වාහනේ. අපි ආභරණ අරගත්තට පස්සේ අපි කියනවා මේවා මගේ ආභරණ. අපේ ඇඳුම් පැළඳුම් ගැන කියනවා මේවා මගේ. අපේ දරු පැටව ගැන අපි කියනවා මේ මගේ දරුවෝ. අපේ වතු පිටි ඉඩකඩම් ගැන අපේ ඉඩම් ඔප්පු ගැන අපි කියනවා මේවා මගේ කියලානේ. මේ මගේ කියලා කිව්වට පින්වතුනේ මගේ කියන හැමදේම මිනිස්සු අත්හැරලා දාලා මැරිලා යන හැටි අපිට පේනවද නැද්ද? හොඳට ප්‍රකටව පේනවනේ. ඒ කොහොම ටික අත්හැරලා මිනිස්සු මැරිලා යනවනේ. මහා ධන සම්පත්, මහා භෝග සම්පත්, මහා දීපල, මහා ඥාති සමූහය සියල්ල අත්හැර යනවා පෙනෙද්දී කොහොමද කියන්නේ මේවා මගේ කියලා? අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ ලෝකේ රැකවරණ රහිත තැනකි තමාගේ වසඟේ පැවැත්විය හැකි කිසිවක්ම නැත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තුන්වෙනි කාරණේ අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයං. යමක් තමන්ගේ කියලා අල්ලගත්තාද අස්සක කියලා කිව්වේ මේක මගේ කියලා යම් දෙයක් අපි අල්ලගන්නවා. ඒ අල්ලගන්න හැමදේම සබ්බම් පහාය ගමනීයං සියල්ල අත්හැරලා දාලා යන්න සිද්ධ වෙනවා. සියල්ල අත්හැරදා යා යුතුයි. ඒක මේ ජීවිතයේ උරුමයයි. යම්කිසි දෙයක් අපි අල්ලනවා නම් යම්කිසි දෙයක් ස්පර්ශ කරනවා නම් අපිට අතට අහුවෙන හැමදේම පින්වතුනි අපිට අතහරින්න වෙන දෙයක් කියලා හොඳට මතක තියාගත යුතුයි. අපිට යමක් අතින් අල්ලන්න පුළුවන් නම් ඒ අතින් ඇල්ලිය හැකි සියල්ල අතහරින්න වෙනවාමයි. අපි ධනය අතින් අල්ලනවා ධනය අතහරින්න වෙනවාමයි. අපි දේපල අතින් අල්ලනවා අතහරින්න වෙනවාමයි. අපේ වස්තු අපි අතින් අල්ලනවා අතහරින්න වෙනවාමයි. අපේ බිරිඳ ස්වාමියා අපි අතින් අල්ලනවා අතහරින්න වෙනවාමයි. අපේ දරු පැටව අපි අතින් අල්ලනවා අතහරින්න වෙනවාමයි. අපේ ඇඟ අපි අතින් අල්ලනවා අතින් පිරිමදිනවා. මේ ශරීරේ පවා අත්හැරදා යා යුතුමයි. අස්සකෝ ලෝකෝ සබ්බම් පහාය ගමනීයං. ලෝකේ යමක් තමන්ගේ කියලා ගන්නවද ඒ ගන්න හැමදේම අතහැරලා දාලා යන්න වෙනවා. නිතර මේවා තමන්ගේ හිතට කියන්න. මේ බණපදයකින් අපි ඔබට කියලා දෙනවා වගේ තමන්ට මේවා කියන්න. මේ ලෝකේ හැමදේම මං අත්හැරලා දාලා යා යුතුයි. මේ කිසිම දෙයක් මට අරගෙන යන්න පුළුවන් කමක් නෑ. ආන් ඒක නිතර තමන්ට තමන් දිය යුතු පාඩමක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඔය කරුණ නිතර හිතන්න. හතරවෙනි කාරණාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. මේ ජීවිතය කියන ලෝකය හැමදාම ඌණයි. ජීවිතය කියන ලෝකේ පුරවලා ඉවර කරන්න බෑ. ඌණයි. අතිත්තෝ අතෘප්තිමත්. ඇති කියලා සෑහීමකටපත් වෙන්නේ. ඇස් වලට රූප බලලා ඇති කියලා හිතෙන්නේ. තව බලන්න ආසයි. කන් වලට හඬවල් අහලා ඇති කියලා එහෙම සෑහෙන්නේ. තව වෙන අහන්න ආසයි. සුවඳ විඳලා ඇති කියලා හිතෙන්නේ. තව ආසයි. රසයන්ට ගිජු වෙලා රස ලබලා ඇති කියලා හිතෙන්නේ. තව ආසයි. කයෙන් පහස විඳලා ඇති කියලා හිතෙන්නේ. තව පහස ලබන්න ආසයි. හිතුවිලි හිතලා ඇති කියලා හිතෙන්නේ. තව හිතන්න ආසයි. මේ ආසාව මේ අතෘප්තිමත් බව තමන්ව දාසයක් බවට පත් කරනවා. අතෘප්තිමත් බව නිර්මාණය කරන්නේ තෘෂ්ණාව විසින්. තෘෂ්ණාව තමයි අපිට අතෘප්තිය නිර්මාණය කරලා දෙන්නේ. තව පතනවා තණ්හාවෙන්. මෙහෙමත් තිබේ නම් කියලා. ඒ තණ්හාව අපිව දාසයක් බවට පත් කරනවා.
තණ්හාවට දාසයා බවට පත් වුණාම තණ්හාව තමයි ස්වාමියා. ස්වාමියා කරන්නේ අනදින එක විතරයි. අසවල් වැඩේ කරාපන්. එතකොට දාසයා මොකද කරන්නේ? එහෙයි කියලා එක කරනවානේ. දාසයාට ඉන්නේ හදන්නේ. ස්වාමියා කියනකොට අසවල් වැඩේ කරාපන්. දාසයා කියන්නේ ඔළුව නැමුවා එහෙයි කිව්වා ඒ වැඩේට යනවානේ. අන්න ඒ වගේ තෘෂ්ණාවට දාස වුණාට පස්සේ ඒ තෘෂ්ණාව තමයි යන කරන්නේ. අසවල් රූපේ ලස්සනයි හැඩයි බලාපන්. එහෙයි කියලා අපි ඇහත් අර යනවා. අසවල් හඬ මිහිරි අසාපන් අපි කනත් අර යනවා. අසවල් සුවඳ වින්දාද නුඹ? අසවල් රස වින්දාද නුඹ? අපි නාසය අරගෙන යනවා. අපි එහෙයි කියලා දිව අරන් යනවා. අසවල් පහස ලැබුවාද නුඹ? අපි කය හේතු කරන්න අරගෙන යනවා. නොඑක් දේ. ඒ නිසා මේ අතෘප්තිමත් ජීවිතේ ඒ අතෘප්තිය තුලම පිංගුතුනේ මැරිලා යන්න තියෙන එකක්. නිතර නිතර සිහි කලමින් වාසය කළේ නැත්තම් අතෘප්තිකර ජීවිතේ මහා විනාශයකින් තමයි අපිට කෙලවර කරන්න වෙන්නේ. බුදුරජාන් වහන්සේ රජගහ නුවර වැඩ ඉන්න කාලවකවානුව වෙද්දී භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉද්දී ওই රජගහාම හිටියා බොහෝම ධනවත් සිටුවරයෙක්. ඒ සිටුවරයාගේ නම තෝදෙය. තෝදෙය කියලා කියන්නේ මහා ධන සම්පත් තිබිච්ච කෙනෙක්. මේ ධන සම්පත් තිබුණු තෝදෙය තමන්ගේ ධනයෙන් මත් වෙලා හිටියා. හිතුවා මේ ධනය මට ආරක්ෂාවයි. මේ ධනය තමයි මගේ රැකවරණය. මේ ධනය තමයි මගේ පිහිට කියලා. මෙවුවා මා සතු ධනයයි කියලා තෝදෙය සෑහෙන්න ඒවා අල්ලගෙන හිටියේ. තෝදෙයට හොඳ තරුණ පුතෙක් හිටියා. පුතාගේ නම සුභ. සුභ කියන පුත්‍රයාව ළඟට කැඳවලා මේ තෝදෙය පුතාට නිතර අවවාද කරනවා. පුතේ මේ සියලු ධනස්කන්ධ මේ පේන සියලු වස්තුව උඹේ තාත්තගේ. උඹ හොඳට මතක තියාගන්න ඕන. අනාගතේ උඹට තමයි මේ වගේ උරුමේ ලැබෙන්නේ. තෝදෙය මරණාසන්න කාලේ වෙනකොටත් තෝදෙයට තමන්ගේ ධනය ගැන හිතනවා ඇරෙන්න. තමන් හම්බ කරපුවා ගැන හිතනවා ඇරෙන්න වෙන දෙයක් තිබ්බේ නැහැ. තෝදෙය අවසාන කාලේ වෙනකොට ඔහු ආඩි වෙන පුටුවක් තිබුණා. ඒ පුටුව තනිකරම ඝන රණින් කරලා තිබුණු පුටුවක්. ඔය හාන්සි පුටුවේ තෝදෙය වාඩි වෙනවා. සුභ කියන පුතාටත් පොඩි බංකුවක් හදවලා දීලා තිබුණා රත්තරන් වලින්. ඒ පුටුවේ සුභව වාඩි කරගන්නවා. වාඩි කරගෙන තෝදෙය තමන්ගේ පුතා දිහා බලාගෙන කියනවා පුතේ ඔබ මේ ධනෙ හොඳට රැක ගන්න ඕන. ධනෙට හානි වෙන්න දෙන්න එපා. ධනෙට හානි වෙන්නේ පුතේ දාණයෙන්. දන් දුන්නම තමයි ධනෙට හානි වෙන්නේ. ඒ නිසා ධන හානි එහෙම කරගන්නේ. පුතේ උඹ උපමාවට ගන්න ඕන වේය හොඹහ බඳින විදිහ. උඹ දැක තියනවාද වේය හොඹහ බඳින විදිහ? ඔව් තාත්තේ. කියපන් කොහොමද වේය හොඹහ බඳින්නේ? එතකොට තෝදෙය මේ සුභ කියනවා තාත්තේ චූටි මැටි ගුලි අරගෙන ඇවිල්ලා ඒ මැටි ගුලි තියලා වේය හොඹසක් බඳිනවා. වේයාගේ ශරීර ප්‍රමාණයත් එක්ක අදාහ ගන්නවත් බැරි තරම් හොඹහ ලොකුයි. ආම් පුතේ හොඳට අදහස හිතට ගනි. වේය හොඹහට මැටි එකතු කරනවා වගේ උඹත් චුට්ට හරි එකතු කරපන්. පුතේ උඹ දැකලා තියෙනවද වේයෝ තව කාට හරි මැටි ගුලි දන් දෙනවා දැකලා තියෙනවද? නෑ තාත්තේ. ආම් පුතේ හිතට ගනි. කාටවත් දන් දෙන්න එපා හම්බ කරපන්. ආන් එහෙම කියනවා. ඔහොම කිය ඉඳලා තෝදෙය මිය පරලෝ ගියා. එතකොට තෝදෙයගේ ජීවිතේට තරකම වුණානේ. උපනීයති. ජීවිතේ ජරා මරණ කරා ඇදී ගියා. අද්දුහෝ ස්ථිර මුකුත් නැහැ.
තෝදෙයන් මැරී ගියා. තෝදෙය මිය පරලෝ යනකොට අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීය. තමන්ගේ කියලා අල්ලගත් ඔක්කොම ටික තෝදේ දාලා ගියාද නැද්ද? ඔක්කොම දාලා ගියා. තෝදෙය හම්බ කරගත්ත ධනය, හදාගත්ත ගේ, දරුවෝ ඔක්කොම දාලා ගියා. ඔක්කොම ටික අත්හැරලා දාලා තෝදෙය මිය පරලෝ යනකොට තෝදෙයගේ මේ මරණින් මත්තේ ජීවිතේ හරිම අවාසනාවන්ත එකක් බවට පත් වුණා. බැල්ලියකගේ කුසේ උපන්නනේ. බැල්ලියකගේ කුසේ ඉපදිලා ඔන්න බලු කුක්කෙක් විදිහට බිහි වුණා. තාත්තගේ මරණය සිද්ධ වුණාට පස්සේ සුභ ඒ මරණය බොහොම ජයට ගත්තා. අවමංගල්‍ය මුළු නගරේ පුරාම කොඩි දාලා අවමංගල උත්සවයේ ලොකුවට ගත්තා. අරගෙන ඔන්න ඒ කටයුතු ඔක්කොම ඉවරලා දවසක් සුභ කරත්තේ නැගලා කඩේට යනකොට පාර අයිනේ බලු කුක්කෙක් එකපාර කෑ ගහගෙන ආවා. දැක්ක ගමන් සුභටත් නිකන් ලෙන්ගතුකමක් හටගත්තා. බලු කුක්කත් සුභට සෑහෙන ලෙන්ගතුකමක් පෑවා. එතකොට සුභ මේ බලු කුක්කව වඩා ගත්තා. වඩාගෙන අරන් ගියා ගෙදර. දැන් සුභගේ ගෙදර මහා සිටු මාලිගාවේ මේ බලු කුක්ක හැදෙනවා. බලු කුක්ක ටිකක් මෝරණ වයසට එමින් ඉන්න කාලේ බුදුරජාන් වහන්සේත් රජගහනුවරට වැඩලා ඔය තෝදෙයගේ සිටු මන්දිරේ ඉස්සරහින් පිණ්ඩපාතේ වැඩියා. පිණ්ඩපාතේ වඩිනකොට අර බලු කුක්කා සිටු මන්දිරේ ගේට්ටුවට ඇතුලේ ඉඳලා බුදුරජාණන් වහන්සේට බුරන්න පටන් ගත්තා. බුරද්දි භාග්‍යතුන් වහන්සේ මේ පැත්ත හැරි බැලුවා. බලලා මේ බලු කුක්කට කියනවා අනේ අනේ තෝදෙය. ඔබ ඉස්සරත් මෙතනින් ශ්‍රමණවරු වඩිනකොට ඒ ශ්‍රමණවරුන්ට බිරුවා. නුඹ දැනුත් බුරනවනේ කිව්වා. ඒ කිව් ගමන් අර බලු කුක්කාට මේක තතට හිතට වැදුනා. බලු කුක්කගේ බිරුම් හඬ නැතුව ගියා. වල්ගේ පාත් කරගෙන කනුත් වකුටු කරගෙන ගිහිල්ලා ලිබ්බොක්කේම වකුටු වෙලා නිදාගත්තා. සුභගේ සේවක කාරකාදී පිරිසට මේක සෑහෙන ප්‍රශ්නයක් වුණා. සුභ ගෙදෙට්ට එනකන් ඉඳලා සේවකයෝ මේ ගැන පැමිණිලි කරා. අද බුදුරජාන් වහන්සේ වැඩම කළා. ඒ වැඩම කරද්දී අපේ බලු කුක්ක බිරුවා මහසිටුවරයාගේ නම කියලා බුදුරජාන් වහන්සේ මේ බලු කුක්කට කතා කළා. කතා කරපු වෙලේ ඉඳලා මෙහෙම වෙනසක්. එතකොට සුබට හොඳටම හිතට දුක හිතුණා. බුදුරජාන් වහන්සේ හොයාගෙන ගියේ පොඩ්ඩක් දොස් කියන්න. ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගෙදර බලු කුක්කාට අපේ තාත්තගේ නමින් කතා කරලා තියෙනවා. ඒක සුදුසු නෑ කියලා කියන්න. ඒ කියපු වෙලාවේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කළා නෑ සුබ. ඔය ඉපදිලා ඉන්නේ බලු කුක්කෙක් වෙලා ඔබේ තාත්තා. ඔබට විශ්වාස නැත්තම් ඔබ මේ මං කියන විදිහට කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා උපාය. දියනුමුසු කිරිබතක් හදාලා ඒ කිරිබත ඔය බලු කුක්කාට කන්න දෙන්න කිව්වා. දියනුමුසු කිරිබත කාපුවම ඒ කිරිබත් මතේට ඔය බලු කුක්කට නිින්ද එයි. ඒ නිදිමත ආවට පස්සේ අඩ නිින්දේ ඉන්න බලු කුක්කට කතා කරලා කියන්න කිව්වා. තාත්තේ මට නොදී හංගපු වස්තුව තියෙනවා නම් ඒ වස්තුව හංගපු තැන පෙන්වන්නට කියලා. සුබ මේක කළා. සුබ මේක කළාට පස්සේ අර බලු කුක්කා අඩ නින්දේ වගේ නැගිටගෙන ගිහිල්ලා වත්තේ තැනක් හැරුවා. එතකොට සුබ කළේ සේවක පිරිස දාලා එතන හාරන එක. අනේ හාරලා බලනකොට මෙන්න වටිනා වස්තු සම්භාර ගොඩ අරගත්තනේ. තෝදෙය සිටුවරයා තමන්ගේ පුතාටවත් නොදී ආරක්ෂා කරගත්ත වස්තුව. බලන්න එව්ව පවා දාලා යන්න උනා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා මේ වටිනා අර්ථ නිතර ජීවිතේ සිහි කරන්න. මේ අර්ථ නිතර සිහි කරනවා නම් පින්වතුනේ ඒ ජීවිතේට මහා යහපතක් සිද්ධ වෙනවා. අනර්ථවත් ජීවිතයක් ගොඩනගන්නේ. තමන්ගේ ජීවිතේ ජරා මරණ කරා ඇදෙමින් තියෙනවා නම් ස්ථිර කිසිවක් ඇත්තේම නැත්නම් මේ ජීවිතය තුළ භෞතික දේවල් වලින් පිහිටක් පිළිසරණකුත් නැත්තම් මගේ කියලා අරගන්න හැම දෙයක්ම
දාලා යා යුතු නම් කොච්චර මේ ජීවිතයට සැප සම්පත් දුන්නත් අතෘප්තිමත් නම් අතෘප්තිමත් ජීවිතේ අතෘප්තිමත්වම ඇස් දෙක පියාගන්න සිද්ධ වෙනවා නම් ඒ බඳු ජීවිතයට මම පෞද්ගලිකව පිනෙන් කුසලයෙන් ධර්මයෙන් රැකවරණයක් හදාගන්න ඕන කියන අදහස හොඳට මිනිසෙකුගේ හිතේ පිහිටයි මෙන්න මේ කරුණු හතර නිතර සිහි කළොත්. ඒ නිසා මේ කියා දීපු කාරණා හතර නිතර නිතර සිහි කරන්න. මොනවද ඒ කරුණු හතර? උපනීයති ලෝකෝ අද්දුහෝ ජීවිතය ජරා මරණ කරා ඇදෙමින් පවතිනවා ස්ථිර කිසිවක් නැහැ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ මේ ජීවිතේ ආරක්ෂාව රැකවරණය පිණිස කියලා කාමයේ තුල කිසිම රැකවරණයක් ඇත්තේ නැහැ. මේවා මගේ මේවා මට අයිති කියලා අපිට අධිපතිකම් පවත්වන්න පුළුවන් කිසිවක් ඇත්තේ නැහැ. ආසකෝ ලෝකෝ සබ්බම් පහය ගමනීයන් යමක් තමන්ගේ කියලා අල්ලගන්නවද ඒ හැමදේම අත්හැරදා යා යුතුයි. ඕනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ ජීවිතේ නම් වූ ලෝකය හැමදාම ඌණයි අතෘප්තිමත් තණ්හාවට දාසය වෙලා තමයි වාසය කරන්නේ. මේ කරුණු හතර නිතර සිහි කරන්න. ගෞතම සම්බුදු සසුනේ පිහිටි පරිසරණ රැකවරණ ලබන ශ්‍රාවක ශ්‍රාවිකාවෝ බවට පත්වෙන්න අපි කාටත් වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් වූ ධර්ම දානමය පින්කමින් ජනිත සියලුම පුණ්‍ය සම්භාර ධර්මය අගෝස්තු මාසේ 14 වන දිනට මිය පරලෝ ගොස් 3 මාසක් සම්පූර්ණ වන විශ්‍රාමලත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් පින්වත් මහේන්ද්‍ර විමලසිරි සෙනරත් යාපා මහත්මයාට අනුමෝදන් වෙත්වා. එතුමාගේ පරලෝ ජීවිතයේ සැපෙන් සැපයට පත්වෙත්වා. ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කළ පින සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක්දෙවිඳානෝ සතරවරන් දෙවිවරු සෙන්පති දෙවිවරු ඇතුළු කොට පින් අනුමෝදන් වන සියලු දෙවිවරු අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරු දිව්‍ය සැපයෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අපව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්ට යෙදුණු උදාාරතර පුණ්‍ය ධර්මය අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සංගරුවන පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාවන්ටත් පින් අනුමෝදන්ව ගෞතම සම්බුදු සසුන තුලම ධර්මාවබෝධයෙන් සැනසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ උදාාරතර පුණ්‍ය ධර්මයේ අද දවසේ ධර්ම දානය සිදු කළ පින්වතුන්ලා ප්‍රධාන අරමුණු ලෙස සඳහන් කොට ඇති පරිදි 2022 මැයි මාසයේ 14 වන දින මිය පරලෝ යන්ට යෙදුණු අගෝස්තු මාසයේ 14 වන දිනට මියගොස් මාස 3ක් සම්පූර්ණ වන විශ්‍රාමලත් අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මහේන්ද්‍ර විමලසිරි සෙනරත් යාපා ආදරණීය ස්වාමි පුරුෂයාට ආදරණීය පියාණන් හට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා. දෙපාර්ශ්වයේම නමින් මිය පරලෝ ගියපු ආදරණීය දෙමාපියන්ට සහෝදර සහෝදරියන්ට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා පරලෝ වශයෙන් සැපෙන් සැපයටම පත්වේවා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සසර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ පින ඉදිරි දිනකදී විවාහ දිවියට පත්වීමට බලාපොරොත්තු වෙන සිටින පින්වත් සංජීව පුතුට සහ ලක්ෂිකා දියණියට අනුමෝදන් වෙලා ඒ දෙදෙනාගේ විවාහ කටයුතු කිසිම බාධාවකින් තොරව කරදරයකින් තොරව සුවසේ සිදු කරගන්නට ලැබේවා. අනාගත විවාහ දිවිය ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ඒකාන්ත කොට මේ පිනේ ආශිර්වාදයත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයත් නොඅඩුවම ලැබේවා කියලා අපි සෙත් පතනවා. අද ධර්ම දානයන් සිදු කළා වූ නම්බර 121 පනන්වෙල මීඇල්ල යන ලිපිනේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවද්ද වන විශ්‍රාමලත් ගුරු පින්වත් W රණසිංහ මෑණියන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වෙත්වා. පවුලේ දූ දරුවන් සියලු දෙනාට පින් අනුමෝදන් වෙත්වා. ඥාති සමූහයාද පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් නිරෝග සුවය ලබත්වා. දීර්ඝායුෂ ලබත්වා. තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ආදිය
ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා පවුලේ දරුවන්ගේ මුණුපුරන්ගේ මිනිපිරියන්ගේ ඒ රැකේ රක්ස් මේ අධ්‍යාපන කටයුතු ආදී සියලු දේද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත්වෙත්වා පින්වතුලගේ ජීවිතවලට යම් මේ පෙනෙන නොපෙනෙන ආදී කොට කරදර බාධා වේ නම් ඒ සියල්ල දුරින්ම දුර වෙලා සැනසෙල්ලේ ජීවිත ගත කරන්න ලැබේවා. අද ධර්ම දාන කරපු පින්වතුන්ලාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලුම දෙනාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් නිරතුරු දහම් පද ශ්‍රවණය කරන මේ සදහැවතුන්ලා සියලු දෙනා මේ ගෞතම සම්බුදු සසුන තුළම තව තවත් කලණ මිතුරු ඇසුරේ පින් පුරාගෙන ගුණ දහම් දියුණු කරගෙන ධර්මාවබෝධයෙන් සැනසීමේ වාසනාව ලබත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.